ආයුබෝවන් ඔබට සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනු. දීර්ඝ සතියන්තයකට මුලපිරීමක් මේ. අද සෙනසුරාදා, හෙට ඉරිදා, අනිද්දා සඳුදා හැබැයි පොය දවස. දවස් 3ක් එක දිගට තියෙනවා. වෙනදට නම් ඔබ දීර්ඝ සතියන්තයේ සුවසේ භුක්ති විඳින්නට අවට වටපිටාව යන්නට මොනවා හරි වැඩක් යොදා ගන්නවා. හැබැයි අද ගෙදරට වෙලා ඉන්න. ඒකයි ඊයේ කරපු ඉල්ලීම. ඒ ඉල්ලීම ඔබට මතක් කරමින් දීර්ඝ සත්‍යන්තය අපි පත්තරෙන්ම මේ විදිහට දැනුවත් කරන්න සූදානම් මේ ස්වර්ණ වාහිනී පත්තරේ. අපි ආරම්භය ගන්න සූදානම් වෙන්නේ ඔබට කොරෝනා හා සම්බන්ධයෙන් අලුත් චක්‍රලේඛ අලුත් නීතිමාලාවන් දැනුවත් කරමින්. හැබැයි ඊට කලින් සඳහන් කිරීමක් කරන්න ඕනි. අද අලුයම් කාලේ අපට දැනගන්න ලැබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුදීන් අත්අඩංගුවට ගෙන ඇති බව. ඒ වගේම ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට පත් වී ඇති බවක්. අපි මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාගෙන් විමසන්නට සූදානමින් සිටිනවා. අද පත්තරයේ අතරතුර මේ පිළිබඳව වැඩිදුර විස්තර ඔබට කියන්නට සූදානම්. හොඳයි, ලංකාදීප පත්තරයේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් ආරම්භ කරමු. කොරෝනා පාලනයට නීතිමාලාවක්. ටියුෂන් රැස්වීම් තහනම් සරසවි අරින්න බෑ. සැනකෙලි සංගීත වෙරළසාද කැසිනෝ නයිට් ක්ලබ් තහනම් රංජන් කස්තුරිලියන්. කොරෝනා වෛරසය තදින් පැතිර යාමේ දැඩි අවධානමක් යලිත් හටගෙන ඇති හේයින් සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදමින් සාමාන්‍ය ජන ජීවිතය ගත කළ යුතු ආකාරය සඳහන් විශේෂ උපදෙස් මාලාවක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ නිකුත් කර තිබෙනවා. එම උපදෙස් අද සිට මැයි 31 වෙනි දින දක්වා වළංගු වන බවද ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කියනවා. එම උපදෙස් වලට අනුව විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ආයතන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා. මීට අමතරව ගෘහස්ත උත්සව, එලිමහන් උත්සව, සම්මන්ත්‍රණ, මහජන රැස්වීම් ආදිය පැවැත්වීමටද අවසර නැත. මේ කාලය තුල ළමා උද්‍යාන වසා තැබෙන අතර සැනකෙලි සංගීත සංදර්ශන වෙරළසාද පැවැත්වීමද තහනම් වන බව එම උපදෙස් මාලාවේ සඳහන්. පේනුම් තටාක වසා ඇති අතර කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා සහ ස්පා ආයතන වසා තැබිය යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වෙනවා. පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැකි අතර ඒ ආයේ ධාරිතාව 50% විය යුතු බවද එහි සඳහන්. මංගල උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150ක් වන අතර මංගල උත්සව ශාලාවේ ධාරිතාවෙන් 50% ප්‍රමාණයක් සහභාගී කර යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වේ. අවමංගල උත්සවයක් සඳහා උපරිම වශයෙන් සහභාගී කරවා ගත හැක්කේ 25 දෙනෙක් පමණක් බවද එම උපදෙස් මාලාවේ සඳහන්. අත්‍යවශ්‍ය සේවා සඳහා අවසර ලැබෙන අතර නිවසකින් පිටවිය හැක්කේ එක්වර පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් බවද බස් රථ, දුම්රිය හා කුලී රථවල ගමන් කළ හැකි මගී සංඛ්‍යාව එහි ආසන සංඛ්‍යාවට සමාන විය යුතු බවද එම උපදෙස් මාලාවේ දැක්වේ. රාජ්‍ය කාර්යාල, පෞද්ගලික කාර්යාල සහ අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල සේවකයන් ගෙන්වා ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් වන අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමේ විකල්පයක් ලබා දිය යුතු බවද එහි සඳහන් වෙනවා. සම්මන්ත්‍රණ, වැඩමුළු සහ රැස්වීම් ආදිය සඳහා සහභාගී කරගත හැක්කේ උපරිම වශයෙන් පුද්ගලයන් 50ක් පමණක් වන අතර ඒ ශාලාවේ ආසන ධාරිතාවෙන් 50% විය යුතු බවද උපදෙස් මාලාවේ දැක්වෙනවා. හොඳයි, මේ උපදෙස් මාලාවේ තවත් තොරතුරු ඔබට කියන්නම්. ඊට කලින් අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සජීවව සම්බන්ධ කරගන්නවා. ඔබට සුබ උදෑසනක්. සුබ උදෑසනක් ඔබට. මා මුලින්ම ඔබෙන් දැනගන්නට කැමතියි CID අත්අඩංගුවට පත් වුණා කියලා දැනගන්නට ලැබෙනවා. රිෂාඩ් බදුදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට පත් වුණා කියලා. ඒ වගේම ඔහුගේ සහෝදරයා ඒ සම්බන්ධයෙන් සහ ඒකට හේතුව කුමක්දයි කියලා දැනගන්න කැමතියි. ඔබ ඇත්තටම රංගන ඔබ අපි කවුරුත් දන්නවා මේ 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා වෙච්ච පාස්කු ප්‍රහාරය මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා. ඉතින් ඒ සම්බන්ධව විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් රත්ක්‍රියා විමර්ශන කොට්ටාශයත් දීර්ඝ පරීක්ෂණ පැවැත්වුවා. ඒ පරීක්ෂණ පවත්වන ලද අතරතුර පුද්ගල සාක්ෂි, ඒ වගේම පරිවේශනීය සාක්ෂි සහ විද්‍යාත්මක සාක්ෂි රසක් සොයාගන්න ලැබුවා. ඒ සාක්ෂි වලින් අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් තමයි මොවුන් දෙදෙනා අත්අඩංගුවටගෙන තියෙන්නේ. විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයින්ට
ආධාර අනුමත වීම යන චෝදනා යටතේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අනුව තමයි මේ පරීක්ෂණ කටයුතු දැන් සිදු කෙරෙන්නේ. විශේෂයෙන්ම ඔවුන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනය යටතේ රඳවා තබාගෙන ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සජීවව සම්බන්ධ කරගත්තේ අපි රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සොයුරා අත්අඩංගුවට ගෙන තිබීම පිළිබඳව තොරතුරු දැන කියා ගන්න. අපි නීති මාලාවේ හිටියේ අපි එතනින් පටන් ගමු. ඇඟලුම් කර්මාන්ත ශාලා ආදියට බාහිර අමුත්තන්ට ඇතුළු වීම තහනම් කර ඇති අතර ඒවායේ සේවකයන් ආරක්ෂිතව ප්‍රවාහනය කළ යුතු බවද උපදෙස් මාලාවේ සඳහන් වෙනවා. සුපිරි වෙළඳසැල්වල ධාරිතාවෙන් 50% පමණක් ඇතුළු කරගත යුතු අතර පුද්ගලයන් අතර පරතරය මීටර 1.5ක් පමණවත් තබා ගත යුතුයයි එහි දැක්වෙනවා. මීටරය දැන් 1.5 වෙලා තියෙනවා. සාප්පු සංකීර්ණ බැංකු හා මූල්‍ය ආයතන බාබර් සාප්පු හා අනිකුත් වෙළඳසැල්වල ධාරිතාවෙන් 50%ක පමණ පුද්ගලයන් සංඛ්‍යාවක් ඇතුළත් කරගත යුතු බවද එම උපදෙස් මාලාවේ සඳහන්. මධ්‍යසාර අලෙවිසැල් හා අවන්හල් පවත්වාගෙන යාමට අවසර තිබෙන අතර ඒවාට ඇතුළු කරගත යුත්තේ ධාරිතාවෙන් 25%ක පමණ ප්‍රමාණයක් යයිද උපදෙස් මාලාවේ දැක්වෙනවා. ඔන්න සවිස්තර වාර්තාවක් මම ලංකාදීපෙන් උපුටාගෙන ඔබට කිව්වා. අද පත්තරවල මේ නීති මාලාව දාලා තියෙනවා, උපදේශන මාලාව දාලා තියෙනවා, මාර්ගෝපදේශ දාලා තියෙනවා. අද දිවයින ප්‍රධාන ශීර්ෂ පාඨයත් අපි පොඩ්ඩක් කොහොම බලමු. කොරෝනා පාලනයට මාර්ගෝපදේශ 48ක්. ගෙදරින් එළියට යන්න පුළුවන් දෙදෙනාටයි. පාසල්, පෙර පාසල්, දිවාසුරකම් වලට 50%යි. සුපිරි වෙළඳසැල් වලටත් සීමා. ටියුෂන් තහනම්. මහජනයා රැස් වෙන්න බෑ. ශ්‍යාම්නුවන් ගණේවත්යි ඒ වාර්තාව අරන් ඇවිල්ලා තියෙන්නේ. හොඳයි, මේ පැහැදිලි කිරීමයි ඔබ වෙනුවෙන් සිදු කළේ ආරම්භයේට. ඒ අතර ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. මේ තොරතුරු දැනුම් දීම සඳහා අප එය ස්වර්ණවාහිනිය ඔස්සේ සජීවීව ඔබට දැක බලා ගන්නට අවස්ථාව සලසා දුන්නා. කීප දෙනෙක්ම වගකියුතු පාර්ශවවල කීප දෙනෙක්ම මේ මාධ්‍ය හමුව නියෝජනය කළා. මේ මාධ්‍ය හමුවේ තොරතුරු ආපු ඇත්තන් කියපු කතා අද දිනමින ප්‍රධාන ශීර්ෂ පාඨයේ සිසාරා වාර්තා කරලා තියෙනවා. රට වහන්නේ නැහැ ඒත් පරිස්සම් වන්න. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශය. පැතිරෙන නව ප්‍රභේදයේ දරුණුයි ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රකාශය රක්ෂණ ශ්‍රියන්ත වාර්තා කරනවා. ඒ අතර ඇමති කෙහෙලිය කියනවා අභියෝගයේ තේරුම්ගෙන වගකීම ඉටු කරමු කියලා. මාචාර්ය නීලිකා කියනවා තරුණ අයට බෝවීමේ ප්‍රවණතාව ඉහළයි කියලා. ලලිත් විරතුංග කියනවා දැඩි පියවර නොගන්නේ ජනතා පීඩනය අඩු කරන්නයි කියලා. සතියන්තේ රට වසා දැමීමට හෝ සංචාරණ සීමා පැනවීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ සඳහන් කරනවා. අත්‍යවශ්‍ය හේතුවකට හැර දිස්ත්‍රික් අතර ගමනාගමනයේ සීමා කරන ලෙසද ජනතාව එක්රැස්වීමෙන් හැකිතාක් දුරට වැළකී නිවසට වී සිටින ලෙසද හමුදාපතිවරයා කියනවා. එමෙන්ම විවිධාකාරයේ උත්සව සහ විනෝද චාරිකා සංවිධානය කර ඇතනම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එම කටයුතු නවතා දමන ලෙසද ඔහු සඳහන් කරනවා. රෝගීන් සැලකිය යුතු ප්‍රමාණයක් හමුවන ප්‍රදේශ පමණක් උදකලා කිරීමට හෝ නිරෝධායන නීති පනවා රෝගය පාලනය කිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් කියනවා. ජනතාව බහුතරයක් මුඛාවරණ පැළඳ සිටියද ඒ අනුගමනය නොකරන පිරිස් දක්නට ලැබෙන බවත් අලුත් අවුරුදු සමය අවසන් වන තෙක්ම දිනකට හමුවන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 150 200ත් අතර ප්‍රමාණයකට පාලනය කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබූ බවත් ඔහු සඳහන් කරනවා. මේ වන විට තත්ත්වයේ වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ අගයක පවතිනවා. අද රෝගීන්ගේ ගණන් හෙළව ප්‍රමාණයන් මා ඔබට ඉදිරිපත් කරන්නම්. මේ වැඩස්ථාන අතරතුරේදී ඒ අතරේ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි කියු කතාව වෙනමම වාර්තා කරලා තියෙනවා. අද ලංකාදීපයේ අලුත් වෛරසයේ භයානකයි වගකීමෙන් වැඩ කරන්න ඇමතිනී පවිත්‍රා ජනතාවගෙන් ඉල්ලනවා යොහාන් බාසුරලිය. ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් තිබෙන COVID-19 නව වෛරස් ප්‍රභේදය භයානක බැවින් වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කිරීමක් කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය එසේ ඉල්ලා සිටියේ රජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පසරුවේ පැවති මාධ්‍ය හමුවේදී. රජයක් හැටියට රට වසා දැමීමට ගියහොත් එදිනෙදා ආදායම් උපයා ගනිමින් ජීවත් වන ජනතාව දැඩි අසීරුතාවකට පත් වෙනවා. ඒ නිසා මම අධ්‍යක්ෂ උස්සලා වැඳලා කියනවා පුරවැසිය හැටියට ඔබේ වගකීම ඉටු කරන්න කියලා. අලුත් වෛරසයේ භයානකයි වගකීමෙන් වැඩ කරන්න කියලායි කියලා තියෙනවා. ලංකාදීප පත්තරෙන්
කතාව උපුටා ගත්තේ. ඒ අතරේ ආචාර්ය ජීවන්දර කියන කතාවත් ඔබට කියන්නද? ලොව විවිධ රටවල සැර වෛරස් 5ක් මෙරටට ඇවිත් සොයයි. සුජිත් හේවාජූලිගේ එළිය. ලෝකයේ විවිධ රටවල ඇති වෙනස් විකෘති වෛරස් ප්‍රභේද 5ක් ශ්‍රී ලංකාවේ පවතින්නේදයි සොයා ගැනීමට විශේෂ PCR උපකරණ කට්ටලයක් ගෙන්වා ගැනීමට ඇනුම් කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරනවා. ලෝකේ පුරා දැනට පැතිර පවතින එංගලන්ත ප්‍රභේදය වැනි වෙනස් විකෘති ප්‍රභේද තිබේදයි හඳුනා ගැනීම මේ පරීක්ෂණයේ අරමුණයයි ඔහු සඳහන් කිරීමක් කරනවා. පරීක්ෂණය ලබන අඟහරුවාදා ආරම්භ වෙන බවත් අනෙක් පරීක්ෂණ වලට වඩා රුපියල් 500ක මුදලක් මේ සඳහා අමතරව වැය වන බවත් ඔහු සඳහන් කරලා තියෙනවා. සැර වෛරස් අර වෛරස් මේ වෛරස් විකෘති වෙච්ච ඒවා මෙහි ඇවිල්ලා තියෙනවා. මේක නම් මහා වදයක් ගෙන දුන්නු වෛරසයක් ලෝකයට. මෑත ඉතිහාසයේ අපි නම් අසා නැහැ මේ වගේ වෛරසයක් ඇවිල්ලා කියලා. කුරුළු උණ අරව මේවා ආවා අපිට කරදරක උනේත් නැහැ. ඒවා ආවා ඊට පස්සේ ගියා. නමුත් මේක යන පාටක් ඇත්තෙම නැහැ. අවුරුද්දක් පැනලා 2019 වසරේ දෙසැම්බර් මාසයේ වන විට තමයි ලෝකේ පුරා මේ වෛරස් කතාව පැතිර යන්නේ. 2020ම ලෝකෙටම නැති කළා. ඊට පස්සේ 2021 යලිත් යථාවත් වෙමින් පවතිද්දී නැවත නැවතත් මතුවෙන්න පටන් අරගෙන ලංකාවට ආයෙ කරදර කරන්න පටන් අරගෙන තියෙනවා පෞගිය දා ගෙවණු අවුරුදු 9න් අනතුරු. හොඳයි. මේ හිතට ආපු කතාව ඔයගොල්ලොත් එක්ක ඒ විදිහට කියාගත්තේ. ඒ අතරේ අද දිනමින පත්තරයේ දානවා අලුත් කොරෝනාවේ මූලික ලක්ෂණය නියුමෝනියාවයි. ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති කියන්නේ උපාලි කරුණාරත්න ලියන. උගුරේ වේදනාව හා අමතර රෝග ලක්ෂණ මතුවීමටත් පෙර නියුමෝනියා තත්ත්වයක් මතුවීම ශ්‍රී ලංකාව තුළ මේ වන විට පැතිර යන COVID-19 ප්‍රභේදයේ විශේෂ ලක්ෂණය බව ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කිරීමක් කළා තියෙනවා. ඒක තමයි මම උපුටා ගත්තේ අද දිනමින පත්තරේ. මේකේ වැඩිදුර වාර්තාව කියන්නේ මේ නිසා රෝගී උත්සන්න වන තුරුම රෝගී ආසාදනය වී තිබෙන බව දැනගන්නට නොලැබෙන බව පැවසූ ඔහු මේ නිසා ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව සඳහන් කරනවා. ඇහුණ නේද ඔබට රෝගී උත්සන්න වන තුරුම රෝගී ආසාදනය වී තිබෙන බව දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා තමයි පරිස්සම් වෙන්න කියලා කියන්නේ. ඉදිරි නිවාඩු දින කිහිපය තුළ වඩාත් කල්පනාකාරීව ගත කරන ලෙසත් පවුලේ හෝ ප්‍රදේශයේ හෝ කොවිඩ් රෝගියෙකු සිටියේ නම් රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින ලෙසත් පවසන ඔහු යන්තම් හෝ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතනම් වහාම වෛද්‍ය උපදෙස් ගන්නයි ජනතාවට දැනුම් දෙනවා. ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතනම් වෛද්‍ය උපදෙස් පතන්න. මේ රෝග මේ අලුත් වෛරස් ප්‍රභේදයන් පිළිබඳව මේ විදිහටයි පැහැදිලි කිරීම කරන්නේ. ඔබට තියෙන ආදරය නිසාමයි වැඩිදුරටත් මේ කතාබහ මේ විදිහට වැඩි පැහැදිලි කිරීමක් කරන්න පුටා ගන්නේ. අද ලංකාදීප පත්තරයේ ලියන තවත් කතාවක් මිනුවන්ගොඩ පාසල් 15ක් අවදානමක ලංකාදීප වාර්තාව. සිසුන් 10කට මව්පියන් 14කට ගුරුවරයෙකුට කොරෝනා. සිසු 78 දෙනෙක් නිරෝධායනයේට නැගිනිර පාසල් 3ක් වහයි කියලායි කියන්නේ. මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් 15ක කොරෝනා අවදානමක් අටගෙන ඇතැයි මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වජිර රණරාජා කියනවා. මිනුවන්ගොඩ පාසල් කීපයක සිසුවියන් 10 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වී ඇති අතර මව්පියන් 14 දෙනෙකුද ගුරුවරයෙකුද කොරෝනා ආසාදිතයන් බවට හෙළි වී ඇතැයි රණරාජා සඳහන් කරනවා. මීට අමතරව මෙම කලාපයේ පාසල් සිසුවියන් 78 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටින බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියනවා. අලුත්ගම පාසලක ගුරුවරියකටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඇය ඉගැන්වීම් කළ පන්ති 3ක සිසුවියන් 50 දෙනෙකු නිවෙස් වලට හරවා යවා ඇතැයි බේරුවල මාජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ කියනවා. මීට අමතරව අලුත්ගම පාසල් 2ක සිසුන් 30 දෙනෙකු කොරෝනා ආසාදිතයන් වීම නිසා එම පාසල්වල පන්ති කාමර කීපයක් වසා දමා ඇතැයිද අමරසිංහ සඳහන් කළා තියෙනවා. ඔහොම කතාවක් යන්නේ මිනුවන්ගොඩ පාසල් 15ක් අවදානමක සිසුන් 10කට මව්පියන් 14කට ගුරුවරයෙකුට කොරෝනා. මං ඊයේත් මතක් කළා, මං පෙරේදත් මතක් කළා පාසල් පද්ධතිය පිළිබඳව ඒක සුරක්ෂිත කරන්න වග බලා ගන්න, නැත්නම් යම් පීවරක් ගන්න. මොකක්ද කියන කාරණාව අධ්‍යාපන බලධාරීන් තීරණය කරගන්නට ඕනි. මොකද පාසල් පද්ධතිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැඩි අවදානම් කාල සීමාවක ඉන්නේ. ඒ නිසා ඒ ගැන සුවිශේෂීව හොයා බලා සුවිශේෂී පීවරයන් ගන්න කියලා
අපි ආයෙත් අධ්‍යාපන බලධාරීන්ට මතක් කිරීම කරනවා එතන ඉන්නේ අපේ අනාගත පරපුර නිසා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවක් අද ලංකාදීපේ දානවා. තිස්සමහාරාම පාරේ කොරෝනා රෝගී වූ 25 දෙනෙක් කතරගම නන්ද සෙනලිය. තිස්සමහාරාම කතරගම මාර්ගයේ දෙපස නිවෙස් වලින් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයන් 25 දෙනෙකු ඊයේ හඳුනාගත් බව තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලේනාරච්චි කියනවා. තිස්ස කතරගම මාර්ගයේ කන්දේ විහාරස්ථානයට නුදුරින් පිහිටි නිවසක දිවුලපිටිය ප්‍රදේශයෙන් පැමිණ ඉක්ුත් අවුරුදු දින කිහිපයක් ගත කළ 5 දෙනෙකු නැවත දිවුලපිටිය ප්‍රදේශයට යාමෙන් පසු කොරෝනා වැළඳී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුම් දීමත් සමග අදාළ නිවෙස් පුද්ගලයන් හා ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට ලක්කොට තිබෙනවා කියලත් දාලා තියෙනවා. කොතනක ඉන්නවද දන්නේ නැහැ. මම දැක්කා පත්තරයක දාලා තියෙනවා එක එක ප්‍රදේශවලින් හොයාගත්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව. ඒ අතරේ සිරකරුවන් බැලීම දෙසතියකට බෑ ඉන්දිකා රාමනායකයි මේක ලියන්නේ. බන්ධනාගාරවල සිරකරුවන් බැලීම අද සිට සති දෙක කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා. රටේ පවතින කොවිඩ් තත්ත්වයේ හැමුවේ බන්ධනාගාර තුළ මහජනයා ගැවසීම අඩු කිරීම සඳහා මෙම පියවරගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කරනවා. අමුත්තන් නොපැමිණියද බන්ධනාගාර ආපන ශාලාවලට අවශ්‍ය මුදල් ගෙවා සිරකරුවන්ට හා සැකකරුවන්ට අවශ්‍ය ආහාර පාන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙල එලෙසින්ම ක්‍රියාත්මක කරන බවත් ඔහු කියනවා. බන්ධනාගාරය තුළට පිටතින් ආහාර ගෙනීමට අවසර නොමැති නිසා ඒ වෙනුවෙන් ආපන ශාලාවට මුදල් ගෙවා රැඳවියන්ට අවශ්‍ය ආහාර හා සනීපාරක්ෂක උපකරණ ලබාගත හැකි බවට පෙර කර තිබූ දැනුම් දීම අනුව එම වැඩපිළිවෙල එලෙසින්ම ක්‍රියාත්මක වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වන බවත් ඒ අනුව අමුත්තන් බන්ධනාගාර තුළ ගැවසීමෙන් බන්ධනාගාර තුළට කොරෝනා පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙම පියවරගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා කියලයි පත්තරේ දාලා තියෙන්නේ. ඒ අතරේ කොරෝනා අවදානම උග්‍රයි ත්‍රිකුණාමලයේ සංචාරයට එන්න එපා පළාත් ආණ්ඩුකාර අනුරාධා කියන්නේ රංජන් කස්තොරේලියන්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොරෝනා පැතිර යාමේ දැඩි අවදානමක් හටගෙන ඇති හේයින් එම දිස්ත්‍රික්කය තුළ සංචාරණය කිරීමෙන් හැකියතාක් දුරට වළකින්නේයි නැගින්ද පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් කියනවා. මාර්ග බාධක යොදමින් සංචාරණ සීමා පැනවීමටත් ත්‍රිකුණාමල නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කළ බව අනුරාධා යහම්පත් සඳහන් කරලා තියෙනවා. මේ දවස්වල ඉල්ලීම් ගොඩක් තේරෙනවා. දැන් මේ පළාත් ආණ්ඩුකාර කියන්නේ කොරෝනා අවදානම උග්‍රයි ත්‍රිකුණාමලයේ සංචාරයට එන්න එපා කියලා. එතනින් විතරක් නෙවෙයි ඔය ඉල්ලීම කරන්නේ. නගරයේ 40කට කොරෝනා මේ සති අන්තයේ අනුරාධපුර වන්දනාවේ එන්න එපා. රුවන්වැලි මහා සෑය විහාරාධිපති පල්ලේගම හේමරත්න නාහිමියෝ ජනතාවගෙන් ඉල්ලන්නේ අනුරාධපුරයේ දයාරත්නලියන්. මෙම සතියන්තයේ අනුරාධපුර අටමස්ථානයේ වන්දනාමාන කිරීමට පැමිණීමෙන් වළකින ලෙස තමන් වහන්සේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියෝ සඳහන් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීම සඳහා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සහ පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති කමිටු රැස්වීමේදී පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියෝ මේ බව සඳහන් කිරීමක් කරනවා. හොඳේ අනුරාධපුර වන්දනාවේ එන්න එපා කියලා ඉල්ලීමත් ඔවුන් කළා තියෙනවා. ඒකත් අද ලංකාදීප පත්තරෙන් අපි උපුටා ගත්තා. ඒ අතරේ අර මහාචාර්ය නීලිකා කියපු කතාවක් පොඩ්ඩක් වැඩිපුර ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නද? මේ දවස්වල ආයෙ අපිට කතා කරන්න වෙන්නේ මේ කොරෝනා ගැනනේ. මෙරට පැතිරෙන අලුත් වෛරසයේ වාතයෙන්ද බෝ වෙනවා. කලින්ටත් වඩා මාස්ක් එක වැදගත්. මහාචාර්ය නීලිකා මලවිගේ කියන්නේ යොහාන් බාස්තුරලියන්. ශ්‍රී ලංකාව තුළ පැතිර යන නව COVID-19 ප්‍රභේදයේ වාතයෙන්ද බෝවන්නේ යයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ කියනවා. රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවේදී ඇය මෙහෙම කියන්නේ. මීට පෙර වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ට වඩා මේ මොහොතේ වාර්තා වන ආසාදිතයන්ගේ රෝග ලක්ෂණ වලට යම් යම් වෙනස් වීම් දක්නට ලැබෙන බව ඇය කියනවා. එම වෛරසය වාතය මගින් බෝවීමක් පෙන්눔 කරන නිසා මුව ආවරණ වෙනදාට වඩා සැලකිලිමත්ව පැළඳීම වැදගත් බවයි මහාචාර්ය නීලිකා මලවිගේ සඳහන් කරන්නේ. වාතයෙන්ුත් යනවා ඒ නිසා මාස්ක් එක වෙනදටත් වඩා වැදගත් කියලා ඇය ඔබට මතක් කිරීම කරලා තියෙනවා. වෙලාවත් පොඩ්ඩක් බලමු. හොඳයි.
ඒ අතරේ අපි ඊළඟ සටහන් වලට යන්න කලින් විදේශ වාර්තා වලට යන්න කලින් ලංකාවේ තත්ත්වය ගැන කතා කරමු. ඔබට කියන්න මේ මොහොත වන විට ශ්‍රී ලංකාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ආසන්නයට පැමිණ තිබෙනවා. ඊයේ වාර්තා වුණු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 969ක්. ආදරණීය රටවැසියනි, ආදරණීය ශ්‍රී ලාංකික හිතවතුනි, හිතන්න මොහොතක් නතර වී ආසාදිතයන් 969 දෙනෙක් කී වාර්තා වෙන්න ගන්නවා. මේ අපේ රටේ වාර්තා වන ධාරිතාවේ උපරිම සීමාවන්ට ළඟාවීමක්. අපි 100 ගණන් වල හිටියේ 200න් 15 හිටියේ. එමෙ හිටපු අපි දැන් 900 ගණන් දක්වා ඉහළ නැග තිබෙනවා. තත්ත්වයේ තරම ඔබට තේරෙනවා. පෑලියගොඩ කොවිඩ් පොකුරේ 931යි. විදේශයන්හි සිට පැමිණි 38ත් එක්ක තමයි 969 වෙලා තියෙන්නේ. ඒ හින්දා කොයිතරම්නම් පරිස්සම් වීම වැදගත්ද? වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 99691යි. ලක්ෂය ආසන්නයේ අපි ඉන්නේ. එතකොට ඔබ දන්නවා 3000 සීමාවටත් වඩා පහළ හිටිය අපි දෛනිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ඔබට කියන්න ආදරණීය පුරවැසියනි මේ වන විට නැවත වතාවක් ඒ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. දැන් ආසාදිතව ප්‍රතිකාර ලබමින් රෝහල්ගතව සිටින සංඛ්‍යාව 5021යි. 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. දැන් අපි යමු ඉන්දියාව පැත්තට. ඔගොල්ලෝ දන්නවානේ මේ තත්ත්වයේ කොයිතරම්නම් බැරෑරුම්ද කියලා. මේ වන විට වැඩියෙන්ම කතා බහට ලක් වෙන රට බවට ඉන්දියාව පත් වෙලා තියෙනවා. හරි, ඊට කලින් වෙනත් කතාවක් තියෙනවා, විදේශ වාර්තාවක්ම. ඒක කියලෙමු. අප්‍රිකා රටවලට දුන් කොරෝනා එන්නත් කල්ලිකුත් වෙලා. තමන්ට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් කල්ලිකුත් වී ඇති බවත් ඒවා විනාශ කිරීමට සැලසුම් කරන බවත් අප්‍රිකා රටවල් වන මලාවි සහ සූඩානය කියනවා. මලාවි සහ සූඩානය යන රටවලට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 70000ක් ලැබී තිබෙනවා. එයින් වැඩි කොටසක් ලැබී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩස්ථාන හරහා යුනිසෙෆ් සංවිධානයේ. මලාවි සහ සූඩානය පවසන්නේ එම එන්නත් අප්‍රේල් මැද වන විට කල්ලිකුත් වූ බවයි. එන්නත් විනාශ කිරීමට සූදානම් වූයේ ඒ අනුවයි. කෙසේ නමුත් එන්නත් විනාශ නොකරන ලෙසත් වැඩිදුර උපදෙස් ලැබෙන තුරු එම එන්නත් ළඟ තබා ගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ කියලා තියෙනවා. මේ එන්නත අරකම තමයි ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත. අපේ වගකීතු බලධාරීනි මේවායේ කල්ලිකොත් වීම දිනවක් වානු, මේවායේ වගකීම් සහගත බව, මේවායේ තියෙන ගුණාත්මක භාවයේ తত্ত্বය හරියට තෝරාගෙන අපේ අයට දෙවෙනි මාත්‍රාව ලබා දීමේ කටයුතු වලට මුල පුරන්න, මේ හැම දෙයක්ම පාඩම් වලට ගන්න. අප්‍රිකා රටවලට දුන් කොරෝනා එන්නත් කල්ලිකුත් වීමක් ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි ඒ පාඩම් ඉගෙන ගන්න ඕන තැන් වලින් පාඩම් ඉගෙනගෙන අපේ වැඩපිළිවෙල හරියට අරන් යමු. ඒ වගේම එක එන්නත් මාත්‍රාවක් දුන්නට පස්සේ දෙවෙනි මාත්‍රාව හරියට දෙන විදියට කළමනාකරණය කරගමු. ගොඩක් වෙලාට මම උදෑසන ওই කතාව කියනවා. ඉන්දියානුවන්ට පාකිස්තානුවන්ට කැනඩාවේ දොරවසයි. ඉන්දියාවෙත් පාකිස්තානයේත් කොරෝනා ආසාදිතයන් ඉහළ යාම සැලකිලිට ගනිමින් ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් පැමිණෙන කිසිවෙකුට තම රටට ඇතුළු වීමට අවසර නොදෙන බව කැනඩාව නිවේදනය කර තිබෙනවා. මෙම තාංචිය දින 10ක් පුරා ක්‍රියාත්මක වනු ඇතැයිද කැනඩා රජය කියනවා. මේ වන විට කැනඩාවේද යලි කොරෝනා වැඩිවීමක් දකින්න ලැබෙනවා. ලෝ නන්දෙසින් හමු වුණු විකෘති කොරෝනා ප්‍රභේද කැනඩාවෙන්ද හමුවීම ඊට හේතුවයි. මේ වන විට ඉන්දියාවෙන් ද්විත්ව කොරෝනා වෛරස් විකෘතියක් පමණක් නොව ත්‍රිත්ව කොරෝනා විකෘතියක් දහම් වෙලා තියෙනවා. ඉන්දියාවේ තත්ත්වය නම් අන්තිමයි. ඉන්දියාවේ දිනපතා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 3 පසු කිරීමට පටන්ගෙන ඇත්තේ මේ විකෘති කොරෝනා වෛරසය නිසායයි පැවසෙනවා කියලා කියනවා. ගණන් හිලව් කියපු නිසා ඉන්දියාවේ ගණන් හිලව් ටික මම කියන්නද? ඊයේ අන්තිමට දැන් අලුත්ම වාර්තාව මේ. දැන් මම එන්නම්කෝ 22 වෙනිදා ඉඳන් 22 වෙනිදා 21 වෙනිදා 2,94,000ක් තිබුණා ඉන්දියාවේ. 22 වෙනිදා 3,15,000ක් තිබුණා ඉන්දියාවේ. 23 වෙනිදා 3,30,000ක් තිබුණා ඉන්දියාවේ. ඔබට කියන්න ඉන්දියාව කොයි තරම් තැනකට වැටලාද කියලා මේ අද දවසේ ඊයේ අවසන් වෙනකොට අද උදෑසන අලුයම් කාලේ 3,45,147 දෙනෙක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. සුළුපටු ගානක් නෙවෙයි. ඉන්දියාව ඉතාම ගැටලුකාරී තත්ත්වයක ඉන්නේ. ඒ විතරක්ද දිල්ලි රෝහල් වල ඔක්සිජන් ඉවරයි. ඇඳන් නැහැ රෝගීන් පොරොත්තු ලේඛනවල.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ප්‍රධාන රෝහල් 6ක ඔක්සිජන් සම්පූර්ණයෙන් අවසන් වී ඇති බවත් ඇඳන් සියල්ලද පිරී ගොස් ඇති බවත් වාර්තා වෙනවා. රෝහල් වලට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සිටින කොරෝනා රෝගීන්ට පොරොත්තු ලේඛනවල බලා සිටීමට සිදු වී ඇති බවත් මේ හේතුව නිසා නිවෙස්වලත් රෝහල් ඉදිරිපිටත් මලසිරු ගොඩ ගැසීමට පටන්ගෙන ඇති බවත් ඉන්දිය මාධ්‍ය ඊයේ වාර්තා කරලා තියෙනවා. විශාලාවක් වගේ ඉන්දියාවේ සමහර තැන් මලසිරු ආදාහනය වීදි අසල පවා සිදුවන බවත් එසේ මලසිරු ආදාහනය කරන්නේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කරා කියලායි මේකේ දාලා තියෙන්නේ. ඔබ දැක්කාද ඉන්දියාවේ තත්ත්වය ගන්න තියෙන පාඩම් ටික ඉගෙන ගන්න වෙනවා. ඒ නිසාම තමයි මේ වාර්තාවට ගියේ අපි කොයිතරම්නම් පරිස්සම් වෙන්න ඕනේද කියලා අපිට දැනෙන්න ගන්නවා. හොඳයි අපි කොරෝනාවෙන් පොඩ්ඩක් එහාට යමු. ඒ අතරනේ අර පාර්ලිමේන්තුව ඇතුළේ විවිධ කතන්දර මේ දවස්වල එන්නේ. හරි දැන් හරියින් ඉන්නවනේ හොස්පිටල් වෙලා රෝහල්ගත වෙලා මේ එතකොට එතනට සජිත් ප්‍රේමදාස ගියානේ. හරියින් අත්අඩංගුවට ගන්නවා නම් අපි ඔක්කොම හිරේ දාන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහෙමයි කිව්වේ අකිත පෙරේරා මෙහෙමයි ලියන්නේ. මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නම් තමන් ඇතුළු සමගි ජනබලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත යුතුයයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. හෙතෙම මේ බව කියා සිටියේ කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන සමගි ජනබලවේග මන්ත්‍රී හරින් ප්‍රනාන්දුගේ සුවදුක් බැලීමට ඊයේ එම රෝහලට යාමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියලා වැඩිදුරටත් දාලා තියෙනවා. හොඳයි මට හිතෙනවා අපි එතනට ගිහින් බැලුවොත් සහ සජිත් කියපු දේ අහුවොත් හොඳයි කියලා. පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා තමන්ට පහර දීමක් සිදු කළ බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී තිබෙන මන්ත්‍රීවරයා පපුවේ වේදනාවක් බව පවසමින් රෝහලට ඇතුළත් වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා තමන්ට පහර දීමක් සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාද වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා. මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන හරින් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම පෞද්ගලික රෝහලට පැමිණියා. මේ වන විට එතුමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන හිර කරන්නට යම් ප්‍රයත්නයක් තිබෙනවයි කියන එක පිළිබඳව අපිට ආරංචි ලැබෙනවා. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාව අත්අඩංගුවට ගන්නවා නම් සමගි ජන බලවේගයේ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරන එහි නායකයා හැටියට මම කියන්න කැමතියි. එහෙනම් අපිවත් අත්අඩංගුවට ගන්න. සජිත් කර ප්‍රකාශය සහ සජිත් කරපු ලබා දුන්නු පණවිඩය දැන් එතකොට ඊයේ ජොනි පාර්ලිමේන්තුවේදී කියපු කතාව අද දිනමින පත්තරේ දානවා. අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නැහැ. ස්වර්ණා විජේකෝන් සන්ධ්‍යා කරුණාරත්න එක්ක ලියන පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළ කර ඇති ප්‍රකාශයක් පදනම් කරමින් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නැතයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. පාර්ලිමේන්තුව තුළ කර ඇති ප්‍රකාශයකට එරෙහිව මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැති අතර පාර්ලිමේන්තු අරප්‍රසාද වලට මුවාවි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙසද ඇමතිවරයා කියනවා. එබැවින් චණ්ඩිය කුසේ විවිධ අසත්‍ය ප්‍රචාර කරමින් ජනතාව මුලා කර සැඟවී නොසිට පැමිණෙන ලෙස හරින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටිනවා කියලා ඇමතිවරයා කියලා තියෙනවා. එමයි අද දිනමින පත්තරේ කතාව වාර්තා කරලා තියෙන්නේ. ඔය හරින් ගැන කතාව ওই විදිහට යද්දී ඊයේ හරින් ගැන සහ ඊට අදාළව ඇති වුණු තත්ත්වය ගැන පාර්ලිමේන්තුවේ කතා වෙනවා. හරි දැන් මම මේකට උණපූර්ණයක් අරගෙනම කතාවට යන්නම්. පාර්ලිමේන්තුව ඕගොල්ලෝ 225 දෙනෙක්ව එතනට තෝරලා යවන මොන තරම්නම් තැනකටද ඕගොල්ලෝ ඒගොල්ලන් යවන්නේ. එතනට කියන්නේ උත්තරීතර කියලා. උත්තරීතර පාර්ලිමේන්තුව. එතන තමයි අර අතින් පයින්ුත් ගහ ගන්න තැනට අර අමුතු වචන කුණුහබ්බ වලට සමාන වචන ඒවා මේවා යන්නේ එතන තමයි. ඒ උත්තරීතර පාර්ලිමේන්තුව කියන තැන. දැන් එතකොට එතනදී ඒක රැස්වන් ඒක කැඳවන් ඒකට කොච්චර ඔබේ මුදල් වියදම් වෙනවද මේ රටේ ජනතාවගේ මුදල්. එතකොට මේගොල්ලෝ මේ වගේ හැසිරෙන්න ගන්නෙත් මම මේ ඔක්කොමොල්ලා ගැන කියන්නේ. හරි දෙගොල්ලොම ගැන. මේ කොයිතරම්නම් මුදලක් නාස්ති වෙන්න පුළුවන්ද? ඊයේ කතානායක කියපු කතාවක් අද ලංකාදීප පත්තරේ දාලා තියෙනවා. මැති සභේ රැස්වන විනාඩියකට වියදම රුපියල් ලක්ෂයක් හරින් ගැන ඇති වූ මිනිත්තු 47ක සංවාදයට ලක්ෂ 47ක් නාස්ති වුණා. කතානායක කියන්නේ සුජිත් තේවාජුලිගේ අංජුල මහික් එක්ක ලියන.
බැති සභේ රැස්වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක මුදලක් වැයවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ කියනවා. හරින් ප්‍රනාන්දු සම්බන්ධයෙන් ඇති වූ සංවාදයට විනාඩි 47ක් වැය වූ බවත් එම විනාඩි 47ට පමණක් මාර්ජන මුදල් රුපියල් ලක්ෂ 47ක් නාස්ති වූ බවත් කතානායකවරයා සඳහන් කරනවා. කොහොමද ගාන? ඇහුණා නේද? මේ කාගේ සල්ලිද? අහිංසක දුප්පත් ඔබේ සල්ලි. විනාඩි 47ට ලක්ෂ 47ක් නාස්ති වුණා කියලායි කියන්නේ. දැන් අපි මේ එක සිද්ධියක් ගැන මුල් කරගන්න නැතුව කතා කරගමුකෝ. ඊට කලින් ආණ්ඩුව තිබුණු කාලවකවානුව වල පාර්ලිමේන්තුව. එතකොට ඒ කාලේ විපක්ෂයේ හිටපු අය හැසිරෙලි. එතකොට ආණ්ඩු පාර්ශ්වයේ හිටපු අය කියපු කියවිලි. දැන් ඒවම අනිත් පැත්ත හැරලා ආය සිදුවන ආකාරය නේද? තාම අඩුුනේ දැන් අරවා ඒවා මිරිස් කුඩු පුටු ප්‍රහාර ඒවා මේවා ගැනත් පෞගේ වකවානුවේ කතා වුණා. ඒ හැම එකක්ම මතක් කරන්න මේක අවස්ථාව කරගන්න. කාගේ සල්ලිද මේ? දුප්පත් ඔබේ සල්ලි තමයි නේ. හරින් බලන්න රුවන් යයි. රනිල්ගෙන් නීති සහාය කොහොමද ඒක? අංජුල මහී කලියන්. රෝහල්ගතව සිටින සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරින් ප්‍රනාන්දුගේ සෝදුක් විමසීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ පෙරවරුවේ ගියා. හරින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ් පොලිසිය ප්‍රශ්න කිරීමට කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරුපහරක් බව රුවන් විජේවර්ධන මෙහිදී හරින් ප්‍රනාන්දු හමුවේ සඳහන් කිරීමක් කළා තියෙනවා. හරින් ප්‍රනාන්දුට අවශ්‍ය නීති සහාය දීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රියා කර ඇති බවද රුවන් විජේවර්ධන හරින් ප්‍රනාන්දුට දැනුම් දුන්නා කියලයි මේකේ කියන්නේ. හරින් රනිල්ගේ නීති සහාය ගනීද? ඔගොල්ලෝ දන්නවනේ එකට හිටපු කට්ටියන්නේ මේ දෙකට වෙන් වෙලා UNPI සමගි ජන බලවේගය බාටපත් උනේ. හරින් ඉන්නේ දැන් සමගි ජන බලවේගයනේ. හැබැයි රුවන් ගියා ඕන කෙනෙක්ට බලන්න යන්න අයිතිය තියෙනවා. රනිල්ගේ නීති සහාය තියෙනවා කියලාත් රුවන් හරින්ට කියලා. හරින් රනිල්ගේම නීති සහාය ගදීද? අපි කියන්න දන්නේ වැඩිදුර වார்த்தාවට යමු. දැන් අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් භාරයට ගන්නට කටයුතු කරනවා කියන්නේ. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන අපේ മന്ത്രിවරුන්ගේ කටවල් වහන්න කටයුතු කරන්න එපා. මම බොහොම වගකීමෙන් කියන ආණ්ඩුවක් හැටියට පාර්ලිමේන්තුව කරපු කිසිම ප්‍රකාශයකට එතුමාව අත්අඩංගුවට ගන්න අපි කියලාත් නැමෙ කරන්නෙත් නැහැ එහෙම දෙයක්. අද හරින් ෆර්නෑන්ඩෝ මහත්මයා ගේන්නේ ඒකේ සඳහන් වෙලා තියෙන්නේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කියපු කාරණයක් සම්බන්ධ. අපි අහන්නේ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා කියපු කාරණයක්. ඇයි මේ හදිසියේ පාර්ලිමේන්තුවේ කතා කරමින් පස්සේ ගෙන්නන්නේ? හරින් ප්‍රනාන්දු දැන්වත් කියන අපේ රංජිත් බන්දු බණ්ඩාර මේ පාස්කු ප්‍රහාරය ගැන එතුමා කියන දේවල් ගැන හොයන්නේ නැහැ කියලා. හොයන්න අනගහපුවාම එතුමා හැංගෙනවා නම් රෝහලේ. එතුමාගේ කොයිද කොන්දක් තියෙන්නේ? එතුමා කරන්නේ බොරුව. මේ හරින් ප්‍රනාන්දු විතරක් නෙමෙයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ පක්ෂයේ ඊබ්‍රාහිම් මහත්තයා ජාතික ලයිස්තුවේ හිටියා කියලා අපි ළඟ තියෙනවා ගැටලු. ඒව වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කළ යුතුව තියෙනවා. ආව කඳවනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. දැන් විවාදයට යන්න. කියන්න ලෑස්ති තියෙන තොරතුරු ඔක්කොම. හරි බොහොම ස්තුතියි. ඒ වගේම පස් කපපු අය නීති විරෝධී ජාවාරම් කරන අය ගැන සාක්ෂි තියෙනවා. පොඩකින්. මොකද්ද මේ කරන්නේ පාර්ලිමේන්තුවේ? පේනවා නේද අනුර කුමාර දිසානායක මැතිතුමා කතා කරායින් පස්සේ മന്ത്രിවරුන්ට තර්ජනය කරන හැටි. මම අනුර කුමාර දිසානායකගේ හැම එක දෙයයි. මේවා කතා කරද්දි කියනවා පස්කාරය කියනවා. අමුඩේ ගහගෙන වැලිකොට දාපු එකා කියනවා. ඉතින් ඒ වැලිකොට දාන මිනිස්සුන්ට ආඩම්බරයක්. අමුඩේ ගහගෙන මැටි කපපු එකෙක් හරි අද පාර්ලිමේන්තුව ඇවිල්ලා ඉන්නවා. වෙලාව බලන්න කලින් ඔබ බැලුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුවයි. උත්තරීතර බව ඔබට දැනෙනවා මේ දවස්වල හොඳටම. හරි ඊට පස්සේ රුවන් විජේවර්ධන කියපු කතාවක් තියෙනවා. එජාපේත් රනිල්ගේත් වටිනාකම ජනතාවට අද තදින්ම දැනෙනවා. ඩික්සන් වසන්තයි වාර්තා කරන්නේ. අද එක්සත් ජාතික පක්ෂයේ වටිනාකම සහ අගය ජනතාවට වැටහි තිබෙනවා. ඒ වගේම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ අගයත් පළපුරුද්දත් දැන් රටට වැටහිලා ඉදිරියේදී සියලු දෙනාම එක් වී ජයග්‍රහණය කරා යාමට සූදානම් විය යුතුයයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සඳහන් කරනවා. ඒ කියන්නේ බලන්නකෝ දැන්නේ ඔයගලන්ට දැනෙන්නේ ඔයගොල්ලෝ පාර්ලිමේන්තු මැතිවරණයේදී එකට බැස්සුවානේ UNP දැන් රුවන් කියන්නේ ඔයගලන්ට දැන් දැනෙන්න අරන් තියෙනවා කියලා. හරි ඒ වෙලාවේ ඔයගලන්ට දැනෙලා නැහැ අන්න තත්ත්වේ. ගීතා කුමාරසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී කරපු ඉල්ලීමක් අද පත්තර දාලා තියෙනවා. මේ දිවයින පත්තරේ. කලාවේ නාමයෙන් රංජන්ට ජනාධිපති සමාව දෙන්න.
අකිත පෙරේරා රනිල් ධර්මසේන එක්කලියන්. සිය සහෝදර රංගන ශිල්පී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට කලාවේ නාමයෙන් ජනාධිපති සමාව දෙන්නේයි ප්‍රවීණ සිනමා නිලී සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලීමක් කළා. දේශපාලන පැළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ අවසන් වාර්තාව පිළිබඳ දෙදින විවාදයේදී ඊයේ දින අදහස් දක්වමින් ඇය මෙහෙම කියලා. සිය සහායක රංගන ශිල්පී රංජන් රාමනායකට කලාවේ නාමයෙන් සමාව ලබා දෙන්නේයි තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද එහිදී මන්ත්‍රීවරිය සඳහන් කරනවා. ඇය ඉල්ලුවා ඊට කලින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ඉල්ලීමක් ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. අපි බලාගෙන ඉමු ඉදිරියේ කොහොමද කියලා. හොඳයි, තවත් කතා කීපයක් ඉතුරුලා තියෙනවා කතා කරන්න. විරාමයක් අරන් එන්න. හොඳයි, පෝට් සිටි පැත්තට යන්නම වෙනවා. මේ දවස්වල දැන් ටිකක් අඩුයි නේද ගැන කතා කරනවා. රටේ මාතෘකා එන්න හැටි යන හැටි බලන්න. දැන් අර පාර්ලිමේන්තු උණුසුම් තත්ත්වය එන්න ගත්තා. දැන් ඒ ගැන කතා කරනවා. කොරෝනා හිසෝසවන්න ගත්තා. දැන් අපි ඒ ගැන ගොඩක් කතා කරනවා. පෝට් සිටි දැන් අපේ දේශපාලකයන්ටත් අමතක වෙගෙන යනවද? මම නිකන් ඇහුවේ. පෝට් සිටි පෙත්සම් විභාගයේ අවසන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ඉක්මනින් කතානායකට කියලා ඒජේ අබේනායක ලියනවා. කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දින 5ක් පුරා පැවති පෙත්සම් විභාගයේ ඊයේ පස්වරුවේ අවසන් කළ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අධිකරණයේ නිගමනය කඩිනමින් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යැවීමට පියවර ගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ ගැනයි සටහන මේ පත්තරේ දාලා තියෙන්නේ. බලමු එමනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතානායකට ලැබීමෙන් අනතුරුව මාධ්‍යයට ලබා දීමෙන් අනතුරුව කුමක්ද කියලා අපි ඒ පිළිබඳව ඔබට කියන්නට සූදානම්. ඕගලන්ට මතකද අර වෙන්නප්පුව විශේෂ පොලිස් ඒකකයේ විසිරුවා හැරීමක් කළා රටේ කතාපුවතක් බවට පත් වුණේ. ඒක ඒ කතාපුවතක් බවට පත් වුණාට පස්සේ නැවත ස්ථාපනය කරානේ. ගොඩක් අය ඒ වෙනුවෙන් පෙනී හිටියක් කතා කළා, සමාජ මාධ්‍ය පවා කතා කළා. මෙන්න අලුත් කතාව. යලි පිහිට වූ වෙන්නප්පුව විශේෂ පොලිස් ඒකකයේ කෝටි 1.5ක කුඩු අල්ලයි හේමන්ත රන්දුරු ලියන. දේශපාලන බලපෑම් මත විසිරුවා හැරීමෙන් පසු නැවත ස්ථාපිත කළ වෙන්නප්පුව විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දහවල් සිදු කරන ලද වැටලීමකදී රුපියල් 1.68 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලායි ඔවුන් සඳහන් කරන්නේ. වෙන්නප්පුව ප්‍රදේශයේ හෙරොයින් නීති විරෝධී මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා විසින් මෙම විශේෂ පොලිස් ඒකකය ස්ථාපිත කර තිබුණා. දේශපාලන බලපෑම් මත එරික් පෙරේරා මාරු කර යවා මෙම විශේෂ ඒකකය පසුගියදා විසිරුවා හැර තිබුණා කියලත් පත්තරය දානවා. මේ ගැන කරන ලද හෙළිදරව්වෙන් පසු මෙම විශේෂ පොලිස් ඒකකය නැවත වෙන්නප්පුවේ පිහිටවීමට පොලිස් මූලස්ථානයේ කටයුතු කළා කියලත් දාලා තියෙනවා. අපිට මතකයි මේ කතන්දරයේදී මේ සටහන්කරු මේ වාර්තා ඊට කලින් අනාවරණය කරපු ආකාරය අපිට මතකයි. බලන්න නැවත පිහිටවලා ඒ එකකේ ක්‍රියාත්මක වුණු ආකාරය. හොඳයි. දිනමින පත්තරේ තියෙනවා කතාවක්. මැලේසියාවේ සිට මෙහෙවන කුඩු ජාවාරමක සුළමුල හෙළිවෙයි සොයිසාපුරෙන් රටටම බෙදලා කියලා සුභාෂිනී සේනානායක ඇතුළු පිරිසක් ලියලා තියෙනවා. පාතාල සමාජික සයිමා මැලේසියාවේ සිට මෙහෙ වූ සංවිධානාත්මක අපරාධකල්ලි සමාජිකයෙකු වන ධනුෂ්ක නෝත් සයිමා විසින් මැලේසියාවේ සිට මෙහෙවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයක් හඳුනා ගැනීමට විශේෂ කාර්යබලකා බුද්ධි කොට්ටාශය සමත්ව තිබෙනවා කියලයි වාර්තාවේ දාන්නේ. පොලිස් බල ප්‍රදේශ 16ක් තුල ඉකුත් 19 වෙනිදා සිට පසුගිය සඳුදා දක්වා කරන ලද මෙහෙයුම්වලදී මේ මහා පරිමාණ මත්ජාවාරම හඳුනාගෙන තිබෙන අතර එය මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී පවත්වාගෙන ගොස් තිබෙන බව බුද්ධි කොට්ටාශය සඳහන් කරලා තියෙනවා. දැන් අපි දන්නේ කොහේ ඉඳන් කොහොම කවුරු ජාවාරම් කරනවද කියලානේ. වියලි මිදියයි කියා ඉන්දියාවෙන් ගෙන කහ කිලෝ 14000ක් අත්අඩංගුවට ගත්ත කියලත් සුභාෂිනී සේනානායක ලියන. වියලි මිදි බහලන පෙට්ටි තුල සගවා ඉන්දියාවෙන් ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් කහ කිලෝ 14000කට ආසන්න තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලායි කියන්නේ.
ලේඛන ඉදිරිපත් කර මේ කහතොගේ ආනයනය කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කිව්වා කියලා වැඩිදුරටත් වාර්තාවේ දාලා තියෙනවා. කහ ගැන කතා කරා මට මතක් වුණේ පොල් තෙල් ගැන. කහට සම්බන්ධ නැහැ පොල් තෙල්. නමුත් මම කිව්වේ පොල් තෙල් ගැන ඊයේ මාධ්‍ය හමුවකදී මෙන්න මේ වගේ තොරතුරු ගණනාවක් කතා වුණා. අද අපිට දැනුම් දුන්නා ලබන අඟහරුවාදා වෙනකොට අපිට අවශ්‍ය පාම් ඔලෙන් ගෙනීම සඳහා රජය විසින් මේ සුදුසු නිෂ්පාදකවරුන් සහ සුදුසු ආනයනකරුවන්ට ඒ ලයිසන් එක ලබා දෙන බවට. මලේසියා ඉන්දුනීසියා වෙන රටවල් වලින් පොල් තෙල් ගෙන්නන්න වෙන්නේ. ඒක ගේන්නත් අඩුම ගානේ මැයි මාසේ 14 15 20 වගේ වෙනවා අරගෙන මේක බෙදා හරින්න කටයුතු කරනකොට. පුතා අග්‍රීමේන්තුව සඳහන් කරන්නද? ඒ කියන්නේ දින කීයකටද මේ පොල් පාම් තෙල් මේනොට ප්‍රමාණවත් තිබෙන්නේ? හරියටම ගියොත් සතියයි. සතියකට තමයි තිබෙන්නේ. අපිට දැනගන්න ලැබුණා තව සුමාන දෙකක් ඇතුළත අපිට මාජරීන් සහ පාම් ඔයිල් නැති වෙනවා. එතකොට ලංකාවේ බේකරි 7000ක් විතර තියෙනවා. ඊට ඉස්සෙල්ලා රජය ක්‍රියාත්මක වෙලා ඒ අවසර දුන්නේ නැත්තම් ලයිසන් ක්‍රමය යටතේ බොහෝ දුරට ලංකාවේ බේකරි 7000ම වැසී යාමට ඉඩ තියෙනවා. නෑ මොනම ආකාරයකවත් වෙළඳ පොලේ එවැනි පොල් තෙල් හිගයක් ඇති වෙන්නේ නැහැ. අපිට ආනයනකරුවන් සහ ඒ සම්බන්ධ නිෂ්පාදකයන් සඳහන් කරනවා පොල් තෙල් හිගයක් තියෙනවා කියලා. සති දෙකකට පමණයි තියෙන්නේ කියලා. දැන් මේ තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ රජයක් වශයෙන්? මොකද මේ පසුගිය දවස්වල ඇතිවෙච්ච ප්‍රශ්නයත් එක්ක අලුතෙන් නියාමන ක්‍රමවේද සකස් කිරීම හරහා යම් පමණක ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒක ස්වාභාවික තත්ත්වයක්. අපි නමුත් හිතන්නේ නැහැ දැඩි ගැටලුවක් මතුවේ කියලා. මොකද දේශීය නිෂ්පාදනයක් සිදු වෙනවා පොල් තෙල්. දැන් රජයේ මැදිහත් වෙලා අපිට අමුද්‍රව්‍ය ලබා දෙනවා. ආනයනය කරන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ අමුද්‍රව්‍ය ලෑස්ති කරමු. ඒ ආනයනය කරන අමුද්‍රව්‍ය වලින් පොල් තෙල් නිෂ්පාදනය කළ දේශීය පරිභෝජනයට අවශ්‍ය කරන පොල් තෙල් අපට නිෂ්පාදනය කර දීමට හැකියාව තියෙන බවත් පොල් තෙල් බෝතලයක් රුපියල් 450කට සහතික මිලකට අපිට දෙන්නට හැකියාවක් තියෙන බවත් තමයි අපි අද දැනුම් දුන්නේ. නෑ සාකච්ඡාව ගැන මොකුත් කියන්න බෑ. හයිපෝස් කොමිටි එක පාර්ලිමේන්තුවේ. පොල් තෙල් සම්බන්ධව හයිපෝස් කොමිටි එක ඒකනේ කමිටුවක් තියෙනවනේ. ඒ වෙලාවේ අදහස් දක්වන්න අමාරුයි කියලා කියන්නේ. ඒකනේ වැඩේ නේද? කොහොම හරි පොල් තෙල් ගැන කතාව මාධ්‍ය හමුවක් නෙමෙයි හමුවක් අවසානයේ මාධ්‍යයට අදහස් පළ කිරීමක් තමයි ඒ. හොඳයි ඊළඟට අපි යන්න සූදානම් තවත් කතාවකට. සාරාන්ගේ දේශනවලට ගිය අනුබලදුන් තිදෙනෙක් අත්අඩංගුවට. ඔහුගේ බිරිඳගේ පියාත් ඒ ගොඩේ. ඉන්දිකා රාමනායක ශ්‍රීනාත් ප්‍රසන්න එක්ක ලියලා තියෙනවා. පාස්කුරිදා ප්‍රහාරමාලාවේ ප්‍රධාන සැකකරුවන සාරාන් හෂීම් නැමැත්තා පැවැත් වූ අන්තවාදී දේශනවලට සහභාගී වූ සහ ඒ සඳහා ආධාර අනුබල ලබා දුන් බව කියන පුද්ගලයන් තිදෙනෙකු කුඩියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාශය විසින් අත්අඩංගුවට ගනු ලැබුව බව පොලිසිය සඳහන් කිරීමක් කරලා තියෙනවා. උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ රංජන් කස්තුරිලියන් අධ්‍යයන පොදු සාතික පත්‍ර උසස් පෙළ 2020 විභාගීය ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත ලංකාදීපයට සඳහන් කරලා තියෙනවා. ඒකේ වැඩිදුර වාර්තාව මේ වන විට ප්‍රතිඵල සකස් කරමින් තිබෙන බවත් තවත් දින කිහිපයකින් ඒවා නිමවන බවත් සනත් පූජිත සඳහන් කරලා තියෙනවා. හොඳට ලියපු අය බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ අනේ කොයි වෙලාවෙද මේක එන්නේ කියලා. ඒ වගේම සමහරු ඇති ඕක එච්චර ඉක්මනට එන්න එපා කියලා හිතන අය. එහෙම හිතනවා නම් ආයෙත් ඊළඟ එකට සූදානමක් තියාගත්තොත් හොඳයි කියලා හිතනවා. කොහොම හරි ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබේවා කියලා අපි සුබ පතන්න මේක අවස්ථාව කරගන්නවා. යමුද මැච් එකට. බංග්ලාදේශයේ දුන්නා බැටේ මාර ගැහිල්ලක් ගැහුවේ ලංකාවට. අන්තිමට කඩලු 7ක් දැවි ලකුණු 541ක් ලබා සිටියේදී ඉනිම අත්හිටෙව්වා. ඒ කියන්නේ අපිට බැරි වුණා කඩලු 10 ගන්න. කඩලු දවා ගන්නට පුළුවන් පන්දියවන්නන්ගේ අඩුව තාමත් පේන්න තියෙනවා. හැබැයි ප්‍රතිහාරභේදී අපි සාර්ථක තැනකට ස්ථාවර තැනකට ඇවිදින් තිබුණා ඊයේ තරගය නතර කරනකොට. ශ්‍රී ලංකාවෙන් සාර්ථක පිළිතුරකට සූදානමක් දමින්ද විජේසූරිය එළියන්. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ බංග්ලාදේශයේ සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 541කට සාර්ථක පිළිතුරක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ ආරම්භයක් ලබා ගත්තා. දිනේ අවසානයේ ආසන්න වෙද්දී ලකුණු 33ක් ඇතුළත් ඉදිරිපෙළ පිටිකරුවන් දෙදෙනෙකුම දැවී ගිය නමුත් තරගයේ 3 වෙනි දිනේ නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලු 3ක් දැවී ලකුණු 229ක් ලබාගෙන සිටියා. හොඳ ආරම්භයක් ලබා දුන්නා නායක දිමුත් කරුණාරත්න ලහිරු තිරුමාන්න සමග එක්ව ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 114ක්. කාලයකට පසුව හොඳ ආරම්භයක් ලබා ගැනීම
හොඳ ප්‍රවණතාවක්. මේ වන විට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 85ක් රැස් කරගෙන සිටිනවා. ධනංජය ද සිල්වා හොඳ නැංගුරමක්. ඔහු නොදැවී ලකුණු 26ක් රැස් කරගෙන සිටිනවා. ආරම්භක ප්‍රතිකාරු ලහිරු තිරුමාන්න අර්ධ ශතකයක් රැස් කර සිටියේදී ලකුණු 58කට දැවී ගියා. අපි මේ දවස්වල ඔයගොල්ලෝ උනන්දුවෙන් මැච් එක ගැන කතා බහ කරනවද? නැත්නම් ඒ දවස්වල තිබුණු උනන්දු අඩුද? එහෙම කරන්න එපා. අපි බලමු දැන් එහි තරග අවස්ථාව. කවියකින් පටන්ගෙන කවි දෙකකින් අවසන් කරන්න ඉඩ දෙනවද කාටුන් පෙළ? මේ ආරම්භ කරන්නේ ලංකාදීපයේ රාලහාමිගේ වාකයිය කවිය. පාස්කුවේ වේදනාව තවම තියෙනවා, විපතටපත් අයගේ හිතේ දුක ලියලනවා. හතර අතින් ආණ්ඩුවට දොස් පැවරෙනවා, ඒවා වහගෙන කොරෝනා හිස ඔසවනවා. එහෙනම් කොරෝනා පැත්තට අපි යමු. හැබැයි මේ වෙන එකක්. හොඳ ඒකෙම වෙන එකක්. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ කාටුන් එක. දේශපාලක කියන ඔන්න ඊළඟ සති තුන භයානකයිලු. හැම අවුරුද්දෙම ඔය වැඩේ වෙනවනේ. හැම අවුරුද්දෙම කොවිඩ් තිබුණේ බං. කොවිඩ් තිබුණේ නැතුවට අවුරුදු කාලා අතේ සැතේ නැති වෙනවනේ. හැම අවුරුද්දෙම භයානක වෙනවනේ මේ කාල සීමාව. ඇයි අවුරුදු කාලා අතේ සතේ නැති වෙනවනේ. හැබැයි මේ පාර නම් මේ කොවිඩ් ගැන පුතෝ කියන්නේ. ඊළඟට දිනමිනේ අංජනගේ කාටුන් එක මෙන්න. අවුරුදු කාලේ අපි උඹලට පහසුවෙන් ඉන්න ඉඩ දුන්නානේ. ඒක තමයි දැන් සීරුවෙන් ඉන්න වෙලා තියෙන්නේ කියලායි පුරවැසියා කියන්නේ. සීරුවට ඉන්න මේ අනුරාධගේ ඕකයි තත්ත්ව කවිය. කවුලා ගීතයක් කිව්වම ෂේප් පිට කවුරුත් පොදියේ දැඟලුවා ෂෝක් කොට. උණු කඳුලැලිම එක්කරමින් දැස් යට ආවා කොරෝනා අවුරුදු තෑග්ගට. ආවා කොරෝනා අවුරුදු තෑග්ගට. දිල්රුගේ ශ්‍රීපද කවිය දැන් නැති කර දමා දැනෙමින් තිබු සැනසෙල්ල එසවෙයි ටිකෙන් ටික දැන් තුන්වෙනි රැල්ල. නොවනට නම් අපත් ඒ ඊළඟ බිල්ල දැන්වත් පරිස්සම වෙත දෙමු සැලකිල්ල. දැන්වත් පරිස්සම වෙත දෙමු සැලකිල්ල. තලන්ගේ අනේද කියන්නේ කවිය දැන්. නොතකා සුව නීති අවුරුදු සැනකෙලිය කෙලියා කෝවිඩ් රකුසා ඇද්දා වලිය. අනිවාර්යලු අනුරගේ මැයිදින රැලිය කම් නැහැ මලත් වෙනුවෙන් ඔහුගේ ජොලිය. මම විග්‍රහ කරන්න යන්නේ නැහැ කවිය කියවපු නිසා. දිනමිනේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක දැන්. මැයි පෙළපාලි තහනම් පුවතක් ආවා. සජිත් සහ අනුර කුමාර තාම කොඩිය තියන් ඉඳද්දි මැයි පෙළපාලි තහනම කාටද ඒකෙන් පිනා ගිහින් ඉන්නේ. ජය වේවා කියලා දුවන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. හැබැයි UNP නම් කියලා තිබුණේ මැයි පෙළපාලිය තියන්න තිබුණා ඔන්න ඔහොම කතාවක්. සූගාලස්සනක බලා ගන්න තිබුණා. ලංකාදීපේ දාසගේ කාටුන් එක දැන්. මෙවර මැයි දින රැළියේ දජ්‍ය අතට අරගෙන ඉන්නේ කවුද? කොරෝනා. ඇදලා අරන් කොරෝනා එකත් අරගෙන තියෙන්නේ. මේ තලන්ගේ එතුමා කාටුන් එකෙන් වෙනම එකට යනවා. එතුමා ඉන්නේ එතුමාගේ ගෙදර බල්ලා ඇවිල්ලා කතා කරනවා එතුමාට. ගිය වතාවේ වගේම එන්නතේ දෙවෙනි මාත්‍රාව දෙනකොටත් ප්‍රමුඛ ස්ථානය මටත් ලැබෙයි නේද සර් බල්ලා අහන්නේ. එතුමා කියනවා නැතුව බය වෙන්න එපා මගේ පැටියෝ. උඹටත් ඇමති වරප්‍රසාද තියෙනවා. මුකුත් කියන්න ඕනේ නැහැ නේද මං. මේ දිවයිනේ උදේ විමල්සිරිගේ පුරසාරා. පුරවැසි අහනවා දැක්කද සර් ටිකක් විතර වයසට ගියාට සනාලගේ සචින්ලගේ ලාරලගේ ගැහිලි. දේශපාලක කියනවා ඒවා මොන ගැහිලිද පුරන් බලපන් අපි නිදාස ලැබුණදා ඉඳලා ගහන ගැහිලි කවුරු අම්පයා හිටියත් අපි නොට් අවුට් බං. දේශපාලක ගැහිලි නේ නිදාස ලැබුණදා ඉඳන්. ඊළඟට දිවයිනේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයක් වරාය නගරේ රජයේ තනි අයිතියට ගන්න ඕනි කියලා ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා කියනවා බං. ඒගොල්ලෝ බලයට ආවොත් එහෙනම් හම්බන්තොට වරායත් තනි අයිතියට ගන්නේ කියලායි කියන්නේ. එතකොට ඒකත් තනි අයිතියට ගන්නවද? විපක්ෂවල ඉන්නකොට කියන කතා සහ ආණ්ඩු පක්ෂවල කතා. ලංකාදීපේ දාසාපාලානගේ ස්වාරිස් මෙන්න. දේශපාලක ස්වාරිස්ට කියනවා හරින් වැරදිද ජානක වැරදිද කියලා. ස්වාරිස් කියනවා වැරදි දියවන්නාවට යවපුන් සර්. කවුද එතකොට වැරදි? දියවන්නාවට යවපුන් තමයි වැරදි කියලායි ස්වාරිස් නම් කියන්නේ. දිනමිනේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත.
ඒ කාලේ හරින් කිව්වේ රැල්ලට බය නම් වැල්ලට එන්නේ නැහැ කියලා බං. ඒ වුණාට CID එකට බයයිනේ. CID එක ගැන කලින් කියලා තිබුණේ නැද්ද කොහෙද? ලංකාදීපේ පංකජ රවින්දගේ සරදා. මැති සභේ රැස්වන හැම විනාඩියකටම ලක්ෂයක් වේදන් වෙනවලු. කුණුහරුප එච්චර ගණන්ද සර්? මේ දිවයිනේ උදේ විමලසිරිගේ කාටූන් එක. මෙන්න පාර්ලිමේන්තුවට යන මාවතේ දැන් ගහලා වැඩිහිටියන්ට පමණයි. ඇයි කියන කියුම් පොඩි දරුවෙක්ට අහන් ඉන්න බෑ. ඒ විතරක් නෙවෙයි සතෙක්ට අහන් ඉන්න බෑ කියලත් සංකේතවත් කළා. සතයි පොඩි දරුවයි දෙන්නගම කනේ ඇබ ගහලා කන වහලා තියෙන්නේ වැඩිහිටියන්ට පමණයි පාර්ලිමේන්තුව. ඊළඟට ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල් මේගොල්ලෝ දෝගොල්ලෝ පාර්ලිමේන්තුවට ඇවලා තියෙන්නේ. වලියක් පේනවද හැප්පෙල්ල? දැක්කම ඇතිනේ මං ඕවා ගැන විග්‍රහ කරන්න යන්න ඕනේ. තිස්ස හේවාවිස්සගේ හිනාවැස්ස දැන් අඳුරනවද? කළුවරේ කවුද මේ? කොතරම් දොස් නගනමුත් කකියන තුරුම කට හෙළුවෙන් නටත් කඳපණුවෝ විටින් විට. හෙළුවෙන් නටත් කඳපණුවෝ විටින් විට. සැරටම දීලා තියෙනවද කාටෝන් වලින්? බලන්නකො මේ කවිය තිලකගේ තුන්මන්සල කවිය. රට කරවන තැන එදවස වැදගත් වූ ආදර්ශවත් ලෙස ගෞරවය රැකගත් වූ අද ඒ උතුම් තැන ඉන්නා බලවත් වූ හැසිරීම නම් වාගේ තිරිසන් සත්තු. අම්මෝ. තව කවි දෙකකින් ඉවර කරමුද? ඇත්ත නැත්ත කවි දෙක රටේ මුල්ලේ මුදන්නායකගේ. දුටු විට මැති සභාවේ සිදුවන ගෝරී පවතින උත්තරීතර බව ඇත තේරී. ඔතැනට ගිය පිරිස මහා සටනින් බේරී යන බව පෙනේ යලි යුගයට වනචාරී. උපයෝගීව ඡන්දය සහ ලැයිස්තු එන හැම දෙනම අප කළ යුතු නඩත්තු. එහි සිදු වුණොත් නුසුදුසු දේ සවුත්තු. දවසක ගහනු ඇත ගලවා සපත්තු. දවසක ගහනු ඇත ගලවා සපත්තු. ඒ ඇතිනේ මුකුත් කියන්න ඕනේ නැහැ. හැමෝම අපි ලෝක සත්‍යමේ